ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ඔබත් එක්ක බෙදාගන්න උන්වහන්සේ දුන්න අනර්ග කරුණාව නිසා අපිට ස්වාමින් වහන්සේ දීලා තියෙන වචනය තමයි අපිව ජීවත් කරවන්නේ. ඉතින් අපිට ස්වාමින් වහන්සේ දීලා තියෙන මේ පහසුකම් ගැන ස්තුති. විශේෂයෙන් උන්වහන්සේගේ වචනය දැනගන්න, ගීතිකාවල් අහන්න. ඉතින් අද උදෑසන ස්වාමින් වහන්සේගේ වචනයට සම්බන්ධ වෙන ඔබ හැම කෙනෙක්ම අපි තා ඕනෑ කමින් උන්වහන්සේගේ වචනය දෙසට අවධානය යොමු කරන අතර බයිබල් කොටස් දෙකක් ඔබ මැදේ තබන්න කැමතියි. මතෙව් සුභාරංචියේ 7 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදෙත් 14 වෙනි පදෙත් අපි කියවමු. පටු දොරටුවෙන් ඇතුළු වෙල්ලා. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය. එයින් ඇතුල් වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය. ඒක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය. ඒ මං කිව්වේ මතෙව් සුභාරංචියේ 7 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදෙත් 14 වෙනි පදෙත්. ඒ වගේම මම තවත් බයිබල් කොටසක් අරගන්න කැමති. දෙවෙනි කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ කොටසකට ඔබේ අවධානය යොමු කරන්න. දෙවෙනි කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ ඉඳලා 13 වෙනි පදේ දක්වා. එම්බා කොරින්තිවරුනි, අපේ මුඛයේ නුඹලාට කතා කරන පිණිස ඇරී තිබේ. අපේ සිත විශාල වී තිබේ. නුඹලා හිර වී සිටින්නේ අප තුල නොවේ. නුඹලාගේම සිත් තුල නුඹලා සිර වී සිටිහුය. එබැවින් එම ආකාර ප්‍රතිඵලයක් පිණිස නුඹලා සිතින් විශාල වෙයල්ලා දරුවන්ට මෙන් කියමි. දැන් බලන්න පාවුල්තුමා දෙවෙනි කොරින්ති 6:11 වෙනි පදේ ඉඳලා 13 වෙනි පදේ දක්වා අපිට සඳහන් කරනවා. මේ කොටස් දෙක කියවනකොට දෙවියන් වහන්සේ මගේ සිත තුළ තැබුවා වූ අනර්ග සිතුවිල්ලක්, කාරණාවක් ඔබේ සිත තුළ තබන්න අද දවසේ මම වෑයම් කරනවා. ඉතින් ඊට ඕනෑ කමින් දෙවියන් වහන්සේගේ වචනට ඇහුම්කන් දෙන්න. ඒ තමයි ස්වාමින් වහන්සේ මගේ සිත තුළ තැබූ අනර්ග සිතුවිල්ල තමයි මේ දේවානුභාවයෙන් දුන්න වචනය. ඇත්තටම තව අවුරුදු ගණනාවක් ගියත් ඒකේ ධර්ම වාක්‍ය තියෙනවා. අප ජීවත් කරවන, අපිට හැමදාම මඟ පෙන්වන උතුම් කාරණා නිතරම දේවචනය කියවනකොට ශුද්ධාත්මයන් වහන්සේ අපිට එළියට ගෙනත් දෙනවා. ඒ තමයි මෙන්න මේ සිතුවිල්ල. ස්වාමින් වහන්සේ මාර්ග දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි පටු මාර්ගය, අනිත් එක තමයි පළල් මාර්ගය. දැන් පටු මාර්ගයේ ඇතුල් වෙයල්ලා. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය. නමුත් පටුමාවතෙන් ඇතුල්වීම අපි දන්නවා පටුමාවතේ ස්වභාවය මොන වගේද කියලා. ඒ තමයි අවහිරයි, කටුකයි, අමාරුයි, බාධා තිබෙනවා. හැබැයි ඉවර වෙන්නේ ජීවනට යන අවසානයේ ජීවනයෙන් තමයි ඉවර වෙන්නේ. හැබැයි විනාශයට යන දොරටුව එහෙම නෙවෙයි. ඒකේ කටුක නැහැ, බාධා නැහැ, කඳුල නැහැ. ඉතින් ගොඩාක් මිනිස්සු ඒකෙන් යනවා. හැබැයි ඉවර වෙන්නේ සදාකාලික විනාශයට යන තැනින්. ඉතින් මේ කොටස් දෙක කියවනකොට විශේෂයෙන් දෙවෙනි කොරින්ති 6:11 ඉඳලා 13 වෙනි පදයේ කියනකොට පෞල්තුමා කියනවා අපේ සිත විශාල වී තිබේ කියලා. කොරින්ති සභාවේ ඉන්න අයට කියන ඔයගොල්ලෝ තුලමයි හිර වෙලා ඉන්නේ. ඉතින් එමාකාර ප්‍රතිඵලයක් වෙනස ඔයගොල්ලෝ සිතින් විශාල වෙන්න කියලා ඒගොල්ලන්ගේට ලොකු දැනුවත්කමක්, අනුශාසනාවක් පෞල්තුමා දෙනවා. දැන් මේ වචන දෙක කියවනකොට මේ පහුගිය කාලේ මේ කාලයත් එක්කම ස්වාමින් වහන්සේ මගේ සිත තුළ තැබුවා වූ අනර්ග සිතුවිල්ල තමයි මේක. පටු මාවතෙන් ගමන් කරන්න
පටු සිතක් ඇති මිනිස්සෙකුට බෑ. ඒකට විශාල සිතක් ඕනේ. මම ආයෙ කියනවා පටු මාර්ගයෙන් ගමන් කරන්න පටු සිතක් ඇති මිනිස්සෙකුට බෑ. විශාල සිතක් ඇති විශාල සිතකට පුහුණු වීම ලැබපු කෙනෙකුට විතරයි ඒ මාවතෙන් ගමන් කරන්න පුළුවන්. නැත්තම් මොකද වෙන්නේ? පටු මාර්ගේ යනකොට පටු සිතක් තිබුණොත් ඒ මාර්ගයේ තිබෙන බාධා, කටුක දේවල්, අවහිරකම්, කඳුල වේදනා ආවහම ඒක දාලා යන තැනට ඒ පුද්ගලයා එනවා. නමුත් ස්වාමීන් වහන්සේ මතක් කරලා දුන්නේ පටු මාර්ගයේ ගමන් කරන්න විශාල සිතක් ඕනේ. ඔබට මට බෑ කවදාවත් පටු මාවත වෙනස් කරන්න. දන්නද? ඔබ එක එක දේවල් කරලා පටු මාර්ගය වෙනස් කරන්න ඔබට හම්බ වෙන්නේ නැහැ. ඇයි මං එහෙම කියන්නේ? ඔබට පුළුවන් ද ඔබට කැමති විදිහට පටු මාර්ගය හදාගන්න? ඔබට පුළුවන් ද ඒකේ බාධා නැති කරන්න? ඔබට පුළුවන් ද ඒක ඔබ කැමති විදිහට ලස්සන කරන්න? ඔබට පුළුවන් ද ඒකේ ගල් බොරළු අයින් කරන්න? ඔබට පුළුවන් ද ඒකේ කටු අයින් කරන්න? බෑ. ඒක වෙනස් කරන්න බෑ. නමුත් අපි වෙනස් වෙන්න ඕනේ. අපේ සිත වෙනස් කරගන්න ඕනේ. අපේ සිත විශාල කරගන්න ඕනේ. එවැනි මාර්ගයකින් ගමන් කරන්න. නැත්තම් ඔබට කවදාවත් මේ මාර්ගය අවසන් කරන්න බැරුව යනවා. ඉතින් මේ දැසන දෙවියන් වහන්සේගේ වචනය අපිට ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකයි. ඔබ පටු මාර්ගයෙන් යන්න කැමතිද? එහෙනම් ඔබට පටු සිතක් තිබිලා බෑ. විශාල සිතක් ඔබට තියෙනවා. ඔබ දන්නවා දෙවෙනි තිමෝති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා. මොනවද දෙවියන් වහන්සේගේ වචනේ අපිට මතක් කරලා දෙන්නේ? දෙවෙනි තිමෝති 3:12 වෙනි පදේ අනර්ග වචනය. එසේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල භක්තිවන්ත ලෙස ජීවත් වෙන්න කැමති සියල්ලෝම පීඩා විඳින්න ඕය. යේසුස් වහන්සේගේ මාර්ගයේ අපි යනකොට ඒ පටුමාවතේ යනකොට ඒ සත්‍යතාවයේ සැබෑව මාර්ගය යනකොට ඒක භක්තිවන්ත මාර්ගය යනකොට ඒ මාර්ගය යන හැමෝටම පීඩා විඳින්න සිද්ධ වෙනවා. මේ මාර්ගයේ ස්වභාවය කතා කරන්නේ. ඉතින් කවදාවත් අද ගොඩාක් මිනිස්සු උත්සාහ කරනවා මේ මාර්ගය වෙනස් කරන්න. ඒ මාර්ගයේ තියෙන දේවල් අරන් දාන්න. ඒ මාර්ගය තමුන්ට ඕන විදිහ හරි ගස්ස ගන්න. එහෙම නැහැ. අපිට වචනේ සඳහන් කළ දෙන්නේ අපේ සිත විශාල කරගත්තොත් සිත ඒ මාර්ගයේ යන්න භක්තිවන්ත ව්‍යායාම වල යෙදිලා ඒක සෑමදේම දරා ගන්න පුළුවන් සිතක්කට අපි පුහුණු වුණොත් අපිට පුළුවන් මේ මාර්ගයේ අන්තිම දක්වා ගමන් කරන්න. උදාහරණයක් හැටියට යේසුස් වහන්සේ දිහා බලන්න. යෙසායා 53 එකේ ඉඳලා 7 වෙනි පදේ මොනවද දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් වෙන්නේ? උන්වහන්සේගේ දුක් විඳීම ගැන. මොනවද උන්වහන්සේගේ කතා කරන්නේ? දුක් විඳීම සම්බන්ධව. උන්වහන්සේ ලොකු ආදර්ශයක් දුන්නා. 7 වෙනි පදේ කියන උන්වහන්සේ යටත් වී තමන්ගේ මුඛේ නෑර සිටිසේක. මරන්ට ගෙන යන බැටළු පැටිවෙකු මෙන්ද බැටළු දෙනක් ලොම් කපන්නන් ඉදිරියේ නිශ්ශබ්දව සිටින්නාක් මෙන් උන්වහන්සේ තමන්ගේ මුඛේ නෑර සිටිසේක. කියන්නේ උන්වහන්සේගේ ආදර්ශය කතා කරන්නේ උන්වහන්සේ කුරුසියේ දුක් විඳීම ගැන. එතකොට පාවුල්තුමා දෙවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 25 ඉඳලා 33 වෙනි පදේ ගොඩක් ඒ සභාවයට එයා දැනුම් දෙනවා. එයා ගිය දුක් විඳීම් ගැන මේ මාර්ගයේ තියෙන ස්වභාවය ගැන කතා කරන්නේ. ඒතර මේ මාර්ගයෙන් ගමන් කරන්න අපිට ඉස්සරහින් ගිය යේසුස් වහන්සේ, පාවුල්තුමා, තවත් විවිධ දාස දාසීන් ඒ මාර්ගයේ Tamanට පහසුවක් විදියට හදාගත්තේ නැහැ. ඒ මාර්ගයේ ගමන් කරන්න භක්තිවන්ත ව්‍යායාම වල යෙදিলা විශාල සිතක් හරි ගස්ස ගත්තා. ඉතින් අද උදෑසන මම ඔබට ප්‍රකාශ කරන්නේ එම මාර්ගයේ යන්න අපි හැමෝටම සිද්ධ වෙනවා යේසුස් වහන්සේගේ දරුවන් හැටියට. ඉතින් මේ මාර්ගයේ යන්න ක්‍රිස්තුස් වහන්සේගේ ආරාධනාව ලැබූ අය හැටියට ඒක ඉවර වෙන්නේ ජීවනයේ මාර්ගයේ ජීවණයෙන් ඉවර වෙන්නේ. ඉතින් මේ මාර්ගයේ අන්තිම දක්වා ගමන් කරන්න ස්වාමින් වහන්සේගෙන් විශාල සිතකට උන්වහන්සේගෙන් කරුණාව ඉල්ලන්න, අභ්‍යාසවල යෙදෙන්න, ඒ විශාල සිත ඔබේ ජීවිතයට ඇතුල් කරගන්න පිණිස.
මම හිතනවා ඔබට දැන් මේ අද දවසේ කතා කරන්න යන දේ ඔබට තේරෙන්නේ නැති කියලා. පටු මාවතේ ගමන් කරන හදවත විශාල කරගත් තැනැත්තාගේ ලක්ෂණ. අපි අද දවසේ බලන්න යන්නේ හදවත විශාල කරගත් පුද්ගලිකුගේ ලක්ෂණ. අනේ මාතෘකාව ඔබේ හදවතේ මේ අධ්‍යයනයේ යෙදෙන හැම වෙලාවම මතක තියාගන්න. හදවත විශාල කරගත් පුද්ගලයෙකුගේ ලක්ෂණ. දැන් හදවත විශාල කරගන්න විදිහ නෙවෙයි මම කතා කරගන්නේ. ඒ ගැන ඔබ දෙවෙනි කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 11 12 13 පදවල ඔබ නොයෙකුත් අවස්ථාවන් වල අසා තිබෙනවා. නමුත් මම කතා කරන්නේ කොහොමද හදවත විශාල කරගත්තු කෙනෙක් හඳුනාගන්නේ? ඔබ කොහොමද ඒ වගේ කෙනෙක් මේ ක්‍රිස්තියානි ගමනේ දේව දරුවෝ මැද්දේ අඳුනගන්නේ? ඒ වගේ කෙනෙක් අපි දැනගන්නේ කොහොමද? අපි ඒ වගේ කෙනෙක් ආදර්ශයට ගන්නකොට අපි ඒ වගේ කෙනෙක්ව තමයි මේ කිතුණු ගමනට එකතු කරගන්න ආදර්ශයට ගන්න ඕනේ. හදවත විශාල කරගත් පුද්ගලයෙකුගේ ලක්ෂණ. දැන් මම මේ වගේ ප්‍රශ්නයක් ඔබෙන් අහන්න යනවා. ඒ තමයි කෙනෙක් ඔබගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. මෙච්චර කරදර ප්‍රශ්න තියෙද්දි මෙච්චර අමාරුකම් මැද්දේ මම දන්න ඔයා යන කරදර ප්‍රශ්න පහුගිය කාලේ ඉඳලම ඔයා ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක්. ඒත් මම අහන්න කැමති වාගේ මේ හැම ප්‍රශ්නයක්ම මේ හැම කරදරයක්ම තියෙද්දි ඔයා කොහොමද ප්‍රීතියෙන් සහ ශක්තියෙන් මේ සෙනග අතරත් මේ ගමනත් යන්නේ? ඔබගෙන් කෙනෙක් ඇහුවොත් මේ ප්‍රශ්නේ ඔබ මොනවද උත්තර දෙන්නේ? ඔබ කොහොමද මෙපමණ ප්‍රශ්න තියෙද්දි ප්‍රීතියෙන් හා ශක්තියෙන් සෙනග අතර සිටින්නේ? සිනහමුසු මූණෙන් මේ දේවල් වලට මූණ දෙමින් ඔබ කොහොමද සිටින්නේ කියලා කෙනෙක් ඇහුවොත් ඔබ මොනවද උත්තර දෙන්නේ? අන්න ඒක තමයි වැදගත්. දැන් පාවුල් වගේ කෙනෙක් නිතරම බයිබලයේ සඳහන් වෙනවා, විශේෂයෙන් පිලිප්පි පොතේ ප්‍රීති වියල්ලා නැවතත් මම නුඹලාට කියමි ප්‍රීති වියල්ලා කියලා. ඒ ප්‍රීති වෙන්න කියලා පවුල්තුමා නිතරම සෙනගව දැනුවත් කරන්නේ ඔහු එවකටත් පීඩා මැද්දෙන් හෝ සිරගයක සිරකරුවෙක් හැටියට ඉන්න අවස්ථාවකදී. ඉතින් අපිට වැදගත් එවැනි ප්‍රශ්නවලදී ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නත් ශක්තිමත් ඉස්සරහට යන්නත් පවුල්තුමාට ඒ වගේ විශාල සිතක් තිබුණ නිසා තමයි කොරින්ති සභාවේ ඉන්න ශුද්ධවන්තයන්ට කියන්නේ ඕගොල්ලන්ටත් එමාකාර සිතක් ලබා ගන්න සිතින් විශාල වෙන පිණිස දැනුවත් කිරීමක් කරන්න. ඉතින් ඒ සිතින් විශාල වෙච්ච මිනිස්සෙකුට විතරයි මේ වගේ ලක්ෂණ තියෙන්නේ. පටු මාවතේ ගමන් කරන්න නම් පටු සිතකට බෑ, විශාල සිතක් ඇති මිනිස්සෙක් වෙන්න ඕනේ. ආමෙන්. ස්වාමීන් වහන්සේ අපිට මතක් කර දෙන්නේ ඒකයි. මට පහුගිය කාලේ මතක් කර දුන්නේ ඒකයි. කොහොමද මම සිත විශාල කරගන්නේ? හැබැයි මම අද දවසේ බෙදාගන්න යන්නේ මේ සිත විශාල කරගත් කෙනෙකුගේ ලක්ෂණ. කොහොමද ඔබ මේ පුද්ගලයාව හඳුනාගන්නේ? හරි. අපි යමු පළවෙනි කාරණාවට. ඒ තමයි දෙවෙනි කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඉඳලා 10 වෙනි පදේ දක්වා. නමුත් ඒකේ පද කීපයක් කියවන්න කැමතියි. මෙන්න මේ කොටස කියවගෙන පවුල්තුමා එන ගමන් තමයි 11 12 13 පද විස්තර කරන්නේ. බලන්න. මම 9 වෙනි පදෙත් 10 වෙනි පදෙත් කියන්නම්. දෙවෙනි කොරින්ති 6 9 10 වෙනි පදේ. නාඳුනන් ලබන්නන් මෙන් පෙනෙන නමුත් හොඳට අඳුනු ලබන්නන් මෙන්ද මැරෙන්නාක් මෙන් පෙනෙන නමුත් බලව ජීවත් වන්නන් මෙන්ද දඬුවම් ලබන්නාක් මෙන් පෙනෙන නමුත් මරණු නොලබන්නන් මෙන්ද ශෝක වන්නන් මෙන් පෙනෙන නමුත් නිතර ප්‍රීති වන්නන් මෙන්ද දිලින්දන් මෙන් පෙනෙන නමුත් බොහෝ දෙනෙක් ධනවත්ව කරන්නන් මෙන්ද කිසිවක් නැත්තන් මෙන් පෙනෙන නමුත් සියල්ල ඇත්තා වූ මෙන් යන මේ සියල්ලෙන් අපි දෙවියන් වහන්සේගේ සේවකයන් මෙන් අපම පිළිගනිමු. පවුල්තුමා විස්තර කරනවා හැම දෙයක්ම
අපි මේ විදිහටයි යන්නේ. නමුත් මේ විදිහටයි පේන්නේ. අපිට ප්‍රශ්න නැතුව නෙමෙයි, අපිට කරදර නැතුව නෙමෙයි, අපිට බාධා නැතුව නෙමෙයි. හැබැයි ස්වාමින් වහන්සේ අපේ ජීවිතේන් අනිත් අයට කරන බලපෑම. මේක තමයි පළවෙනි කාරණාව. එම්බා කොරින්තිවරුනි, අපේ මුඛේ නුඹලාට කතා කරන පිණිස ඇරී තිබේ. අන්න ඒ කාරණාව දිහා බලන්න. පාවුල්තුමා මෙන්න මෙහෙමයි විශාල සිතක් ඇති කෙනෙක් අඳුනගන්නේ. කොච්චර ප්‍රශ්න කරදර පටුමාවතේ යනකොට කටුක බාධා දේවල් කඳුල තිබුණත් අනිත් අයව වඩා ප්‍රේමාන්විත කමින් පෝෂණය කරන්න නිතරම සූදානම්ව සිටිනවා, සිත ඇරී තිබෙනවා. පැහැදිලිද මං කිව්ව කාරණාව? ආමෙන්. මොනතරම් ප්‍රශ්න කරදරවල ගියත්, කටුක දේවල් වල ගියත් අනිත් කෙනෙකුව පොහොසත්ව ප්‍රේමයෙන් යුක්තව පෝෂණය කරන්න ඒ පුද්ගලයාගේ සිත ඇරිලා තිබෙනවා ඕනම වෙලාවකට. මේකට හොඳම උදාහරණය තමයි අප සභාවේ, මේ සභාවේ කල්වරි දේවස්ථානයේ ප්‍රධාන දේව ගැතිතුමා. අපි හැමෝම දන්නවා ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දීපු කෙනෙක්. පහුගිය කාලේ ඉඳලම පසු වුණ අවුරුදු වල ඉඳලම ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දීපු කෙනෙක්. විශේෂයෙන් අප සභාවේ, මේ සභාවේ ඉන්න හැමෝම වගේ ඒව දන්නවා. සභාවට යාබද්දව නැත්තම් වෙනත් දේවගතිවරුත් ඒව දන්නවා. නමුත් කොහොමද මේ ප්‍රශ්න තීද්දී ඕනම කෙනෙක් දුරකථන ඇමතුමක් දුන්නොත්, පාස්ටර් අපේ පවුල කරදරයෙන් යන්නේ, පුළුවන් ද අනුශාසනාවක් කරන්න? මට දැන් එන්න පුළුවන්ද ඔබතුමත් එක්ක කතා කරන්න? දේවගතිතුමනි මගේ ගෙදරට එන්න පුළුවන්ද? මට යාඥා කරන්න, මම රෝගාතුරව ඉන්නවා. කොයි වෙලාවකවත් පස්සට දාලා දැම්මට බැහැ කියලා නෑ. ඒක තමයි පවුල්තුමා කියන්නේ. අපිට ප්‍රශ්න තියෙනවා. නමුත් අපි අනිත් අය වෙනුවෙන් අපි පොහොසත්ව ඇරී ඉන්නවා ඒගොල්ලන්ගේ ජීවිත නගා සිටවන්න. ඒක තමයි ලොකුම දේ. අපි ඒ වගේ කෙනෙක්ද? ඔබ සිත විශාල කරගත්තු කෙනෙක් යයි කියලා ඔබ කියනවා නම්, ඔබට පුළුවන් ද ඔබේ ප්‍රශ්නවලදී, අමාරුකම්වලදී මේ පටුමාවත යනකොට අනිත් ජීවිත පොහොසත් කරන්න, අනිත් ජීවිත වෙනුවෙන් යාඥා කරන්න, අනිත් ජීවිත වෙනුවෙන් ඇරෙන්න, අනිත් ජීවිත වෙනුවෙන් රැත් දවාලක් නැතුව පෙනී සිටින්න, අනිත් ජීවිත වෙනුවෙන් මෙහෙ කරන්න, වචනේ බෙදා ගන්න, අනුශාසනා කරන්න ඔබට පුළුවන්ද? අන්න ඒ වගේ කෙනෙක්, ඒ වගේ සිත විශාල කරගත් කෙනෙකුගේ එක ලක්ෂණයක් තමයි හැම දෙයක් වෙනුවෙන්ම අනිත් අයගේ අභිවෘද්ධිය වෙනුවෙන් සිත ඇරී තිබෙනවා කියන එක. බලන්න 9-10 කියන්නේ ඒකයි. අපි මේ වගේ පෙනෙන නමුත් අපි බොහෝ දෙනෙක්ව ධනවත් කරන අය. අපි දඬුවම් ලබන අය වගේ මෙන් පෙනෙන නමුත් අපි බොහෝ දෙනෙක්ව නිදහස් කරන අයමෙන්ද? අපි ශෝක වෙන්නන් මෙන් පෙනෙන නමුත් අපි බොහෝ දෙනෙක්ව ප්‍රීතියට හරවන අයමෙන්ද? දැක්කද? එතන ඒ කොටස ඉවරනත් එක්කම තමයි 11 12 13 පද කියන්නේ අපේ සිත මේ සියල්ලට ඇරී තිබෙනවා නිතරම. ඉතින් ස්වාමින් වහන්සේට ස්තුතියි. ඔබ කල්පනා කරලා බලන්න. ඔබගේ සිත විශාලද? එහෙනම් ඔබට පුළුවන් ඔබ ප්‍රශ්න මැද්දේ යනකොට තව කෙනෙක්ගේ ජීවිත වෙනුවෙන් ඕන වෙලාවක ඒ අයව නගා සිටවන්න ඇරිච්ච සිතක් ඔබට තියෙනවා. ඒ පුද්ගලයා සිත විශාල කරගත් පුද්ගලයෙක් හැටියට අපට ක්‍රිස්තියානි ගමනේ පේනවා. ඉතින් ස්වාමින් වහන්සේට ස්තුතියි. පළවෙනි කාරණා ඔබට මතක ඇති. ඔබට මතකද මම පළවෙනි කාරණාවට එනකම්ම මම කිව්ව දේවල්. ඔබට මේ පටුමාවත වෙනස් කරන්න බෑ. ඔබ වෙනස් වෙන්න ඕනේ. පටුමාවතේ ස්වභාවය මොකද්ද? කටුකයි, අවහිරයි, කඳුළුයි, වේදනා. නමුත් ඒක ජීවනයෙන් ඉවර වෙන්නේ. ඔබගෙන් කෙනෙක් ඇහුවොත් ප්‍රශ්නයක්, ඔබ මෙච්චර ප්‍රශ්න පසු කරද්දී ඔබ ප්‍රීතියෙන් ශක්තියෙන් ඉන්න රහස මොකද්ද කියලා, අන්න ඔබට බය නැතුව උත්තර දෙන්න පුළුවන් සිත විශාල කරගත් අනිත් අයව පෝෂණය කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. පටුමාවතේ ගමන් කරන්න පටු සිතකට බෑ, විශාල සිතක් තියෙන්න ඕනේ. ඉතින් දෙවියන් වහන්සේට ස්තුතියි. මේ කාරණාව ඔබ හදවතේ රඳව ගන්න. ඉතින් මේ දාන බයිබල් පද ඔබට පුළුවන් බලන්න. මම බයිබල් පද කොටස් දෙකක් ඔබ මැදේ ප්‍රධාන කොටස් දෙකක් තැබුවා. අපි යමු දෙවෙනි කාරණාවට. දෙවියන් වහන්සේගේ වචනේ
ඒක හරි වැදගත්. දෙවෙනි කාරණාවට අපේ පළවෙනි කාරණාවට ඔබට පුළුවන් මේ බයිබල් පද තවත් ලියා ගන්න. පිලිප්පි 3:17-18, හේබ්‍රු 5:7-8 ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය ගැන එතන සඳහන් වෙනවා. දෙවෙනි කාරණාව තමයි යෝබ් 2:9 පදේ. කොහොමද මේ සිත විශාල කරගත් කෙනෙක්ගේ ජීවිතයේ ලක්ෂණ තුලින් දැනගන්නේ අපි එයා විශාල කරගත් කෙනෙක් කියලා. දැන් අපි දන්නවා යෝබ්ට ගොඩාක් කරදර ප්‍රශ්න ආවා. ගොඩාක් අමාරුකම් මැද්දේ ගිය කෙනෙක්. එයා ළඟට ආපු මිත්‍රයොත් එයාව ලොකු ධෛර්යයක් දුන්නේ නැහැ. දුක් දෙන සැනසිලිකාරයෝ හැටියට තමයි බයිබලයේ කියන්නේ. හැබැයි යෝබ් 2:9 පදේ දිහා බලන්න. එතනින් තමයි අනිත් දෙවෙනි කාරණාව ඔබට ගෙනහැර පාන්නේ. එවිට ඔහුගේ භාර්යාව නුඹේ අවංකකම තවම පවත්වාගෙන ඉන්නවාද? දෙවියන් වහන්සේ ඇත්තහර දමා මැරේවයි කීවාය. බලන්න මේ ප්‍රශ්නවලදී අමාරුකම්වලදී එයාගේ බිරිඳ එයාට ගෙන් අහන ප්‍රශ්නය. දෙවෙනි කාරණාව තමයි තවමත් නුඹේ අවංකකම පවත්වාගෙන යනවාද? අන්න මම ඔයගලගේ හදවත් තුළ රඳවන්න කැමති මෙන්න මේ කාරණාව සහෝදර සහෝදරිනි. මොන බාධා පරීක්ෂා ආවත් දිගටම විශ්වාසවන්තකම සහ අවංකභාවය කිතුණු ජීවිතේ පවත්වාගෙන යන කෙනෙක් බවට අනිත් අයට පේන්න ඕනේ. දැන් යෝබ්ගෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? තවමත් නුඹේ අවංකභාවය විශ්වාසවන්තකම දෙවියන් වහන්සේත් එක්ක පවත්වාගෙන යනවද? ඔව්. කරදර ප්‍රශ්න මොනවා ආවත් දෙවියන් වහන්සේට සරදම් කරන්න, සැක කරන්න, අවිශ්වාස කරන්න, උන්වහන්සේ හැරදමා යන්න හදවතින් අතාරින්න නෙමෙයි ඕනේ. දිගටම ඒ විශ්වාසයේ අවංකභාවය පවත්වාගෙන යන කෙනෙක් තමයි සිත විශාල කරගත් කෙනෙක් අවබෝධ කරගන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. ඒවා පසු කරගෙන යන කෙනෙක්. ඒ තුල රැඳිලා ඉන්නේ නැහැ. විශ්වාසවන්තකම, අවංකභාවය. අවංකකම හරි වැදගත්. හිත උපදේශේ ගොඩක් සඳහන් වෙනවා අවංකකම ගැන. බයිබලයේ කියනවා හිතෝපදේශයේ 3 හිතෝපදේශයේ 3 වෙනි පරිච්ඡේදයේ දේව වචනේ සඳහන් වෙනවා. තුනේ 32 වෙනි පදේ නුඹතුන් වහන්සේගේ මිත්‍රකම අවංක අය සමග ඇත්තේය. හිතෝපදේශ 3:32 කියනවා උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමගයි. ඒ කියන්නේ යෝබ්ගේ භාර්යාව අහනවා තවමත් ඔයා ඉන්නවද? ඔව්. අපි පොළවෙන් සමුගන්නකම් එහෙම නැත්නම් යේසුස් වහන්සේ වලාකුලේ එනකම් සිත විශාල කරගත් කෙනෙක් දිහා බලන්න පුළුවන් එකක් තමයි, එයාව අඳුන ගන්න පුළුවන් තමයි දිගටම විශ්වාසවන්තකම සහ අවංකභාවය නඩත්තු කරගෙන දිගටම උන්වහන්සේ කෙරේ රැඳිමින් යන පුද්ගලයෙක්. පාවුල්තුමා දෙවෙනි තිමෝති පොතේ 2 කියන්නේ ඒ වගේ අයට තමයිලු සේවය දෙන්න ඕනේ. විශ්වාසවන්ත සහ කම තියන අයට. ආමෙන්. විශ්වාසවන්තකම හරි වැදගත්. මොකද්ද මගේ පළවෙනි කාරණාව? ප්‍රශ්නවලදී අනිත් අයගේ ප්‍රශ්නවලට අනුශාසනා කරන්න මගේ සිත ඇරී තිබෙනවා. මම පොහොසත්ව ඉන්නවා. මගේ ප්‍රශ්න නෙවෙයි අනිත් අයගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. ඒ වගේ සිතක් මට තියෙන්නේ. දෙවෙනි කාරණාව මොකද්ද? මම ඔබගේ සිතේ රඳවන මොන ප්‍රශ්න තිබුණත් අවංකභාවය දිගටම පවත්වාගෙන යන පුද්ගලයෙක් වෙන්න ඕනේ. දැන් මේ වචනේ ඔබ මම ප්‍රකාශ කරද්දී මේක දෙවියන් වහන්සේ ඉස්සෙල්ලා කතා කරේ මට. ස්වාමින් වහන්සේ ඉස්සෙල්ලා මට කතා කරේ. මම කොහෙද ඉන්නේ? මම මේ වචනයට අදාළව ਸਰව සම්පූර්ණ කෙනෙක් නෙවෙයි. මේ වචනයත් එක්ක මම හැප්පුණ නිසායි
මම ඔබට අද මේ වචනේ ප්‍රකාශ කරන්නේ මම එතෙන්ට එන්න ඕනේ. දෙවියන් වහන්සේ මට මේකෙන් කතා කළ නිසායි. අද ඔබ කවුරුත් විනිශ්චය කරන්නේ නැහැ. ඔබම ඔබ හදවතේ සෝදිසි කර බලන්න. ඇත්තටම ඔබ සිත විශාල කරගත් කෙනෙක්ද? එහෙනම් ඔබව කොහොමද මැනගන්න පුළුවන්? දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවියන් වහන්සේ යහපත්. දෙවියන් වහන්සේ උතුම්. තුන්වෙනි කාරණාවට අපි යමු. කොහොමද සිත විශාල කරගත් කෙනෙක් දැනගන්නේ? යාගේ ලක්ෂණ මොනවද? අපි බැලුවා පළවෙනි කාරණාව, යා අනිත්‍යව පෝෂණය කරන්න යාගේ සිත ඇරී තිබෙනවා. ඒ වගේම අවංකභාවයේ දිගටම පවත්වාගෙන යනවා. මතෙව් 5:11 වෙනි පදේ. තුන්වෙනි කාරණාවට මතෙව් 5:11 වෙනි පදේ ඔබගේ අවධානය යොමු කරන්න. මොකක්ද කියන්නේ? මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩා කොට නුඹලාට විරුද්ධව සීලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දෝය. ප්‍රීති වේල්ලා. අපි එදිනෙදා ජීවිතේ ගමන් කරනකොට අවටින් පැමිණෙන සුළු කාරණාවලදී සුළු කාරණාවල නතර වෙන්නේ නැති පුද්ගලයෙක්. ඒව පසු කර යන කෙනෙක්. සමහර මිනිස්සු අවලාද, අපහාස, නින්දා, බොරු, චෝදනා කරන අවස්ථාවල් තියෙනවා. හිතෝපදේශේ බයිබල් පද ගණනාවක් තියෙනවා. නුඹලාට නින්දා පීඩා කොට මෙහෙම කරනකොට, වචන ප්‍රකාශ කරනකොට ඒවැ රැඳිලා ඒව පස්සේ එලව ඒව තව ඈත් එක්ක කතා කර ඒවැ රැඳෙන කෙනෙක් නෙවෙයි, ඒව පසු කරගෙන යන කෙනෙක්. අවටින් පැමිණෙන සුළු කාරණාවල රැඳෙන්නේ නැතුව තමන්ගේ අනාගතේ විනාශ කරගන්න දෙන්නේ නැතුව තමුගේ ජීවිතේ මග නතර කරන්න, මග අහුරවන්න දෙන්නේ නැතුව ඒවා පසු කරගෙන ඉස්සරහට යන සුළු කාරණා. බයිබලේ කියනවානේ පුංචි දෙයක් ජය ගන්න බැයි නම් ලොකු දෙයක් ජය ගන්න බෑනේ. ගමක් අල්ලගත්තේ නැත්නම් විශාල නුවරක් අල්ලගන්න බෑනේ. පුංචි දේවල් ජයගත්තේ නැත්නම් ලොකු දේවල් ජය ගන්න බෑ. පුංචි දේවල් අපි පසු කළේ නැත්නම් අපේ ජීවිතේට එන ලොකු දේවල් පසු කරන්න බෑ. නමුත් ස්වාමීන් වහන්සේ අපිට මතක් කර දෙන්නේ මොකද්ද? සුළු කාරණාවල රැඳිලා බොරුව වෙන්න පුළුවන්, කේලම් කීම් වෙන්න පුළුවන්, එකිනෙක කෙනා චෝදනා කරන වචන වෙන්න පුළුවන්, බොරු ප්‍රවෘත්ති වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයක් අපි ඒව පසු කරගෙන යනවා. අපි ඒව ඇත්තනම් ඒත් සිත විශාල කරගත් කෙනෙක්ව දැනගන්න පුළුවන්. ඒවා තුල සිරවි ඉන්නේ නැහැ. ඒවා එක ගනුදෙනු කරනවා. ඒකයි පසු කරනවා කියන්නේ. ඒව ඇත්තනම් ඒවා එක ගනුදෙනු කරලා සමාවිලලා ඒ තැන්වල රැඳෙන්නේ නැතුව පසු කරගෙන යනවා. ඒව බොරු නම් ඒ ස්වාමින් වහන්සේ දෙලා තියෙන ප්‍රීතියෙන්. ඒ කියන්නේ මෙතන කියන්නේ මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩා කොට නුඹලාට විරුද්ධව සීළු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දෝ ප්‍රීති වෙන්න. සන්තෝෂ වෙන්න. ඒවැ රැඳෙන්න එපා. ඉතින් ස්වාමින් වහන්සේට ස්තුතියි. අපි දැන් කාරණා කීයක් කතා කරාද? මොකද්ද අපේ මාතෘකාව? ඔබට මතකද? සිත විශාල කරගත් පුද්ගලිකුගේ ලක්ෂණ. කොහොමද ඒ වගේ කෙනෙක් අඳුනගන්නේ? පටු මාර්ගයේ යන්න බෑ පටු කෙනෙකුට. ඔබේ ආකල්ප පටු නම් ඔබට ඒක යන්න බෑ. ඒකේ තියෙන ඒ මාර්ගයේ ස්වභාවය මම ඔබට කිව්වා. ඔබ මග නතර වෙනවා. මොකද්ද අපි පළවෙනි කාරණාව? පවුල්තුමා කියනවා මට ප්‍රශ්න තියෙනවා. ඒවා කොරින්ති පොතේ සඳහන් වෙනවා. යාට අපු පීඩා විවිධාකාර තමන්ගේම අයගේ. හැබැයි මගේ සිත ඇරී තිබෙනවා. එහෙත් ඔබව නගා සිටවන්න පෝෂණය කරන්න. 2 මොන පීඩා බාධක ආවත් මගේ සිත විශාලයි. ඒක ලක්ෂණේ දැනගන්නේ කොහොමද? අඛණ්ඩත්වය. ඒ කියන්නේ විශ්වාසවන්තකම දිගටම පවත්වාගෙන අවංකභාවය දෙවියන් වහන්සේත් එක්ක
දිගටම තියාගෙන හිතෝපදේශ 3:32 කිව්වේ එකයි මිත්‍රයත් උන්වහන්සේගේ මිත්‍රකම අවංකයත් එක්කයි. 3 මන් ප්‍රකාශ කර වචනේ මොකද්ද? සුළු කාරණාවල රැඳිලා ඔබේ මග අහුරව ගන්නේ නැහැ. ඔබ වරදක් නැත්නම් ඔබ සිත විශාල කෙනෙක්ගේ ලක්ෂණය තමයි කාරණාව පැහැදිලි කරගත්තා, සමාව විල්ලුවා, සමාව ගත්තා. එතනින් ඉස්සරහට ගියා. ස්වාමින් වහන්සේට ස්තුතියි. ආමේන්. ස්වාමින් වහන්සේ යහපත්. මේ අවුරුද්දේ හිතට ගන්න. දෙවියන් වහන්සේගේ ඒ අනර්ග සැලැස්මට ගමන් කරන්න. ඒ වගේ ආකල්පයක්, ඒ වගේ හදවතක් හරිගස්ස ගන්න. අපි හැමෝටම නෑ. නමුත් ස්වාමීන් වහන්සේ මට කතා කළ දේ ඔබට කතා කරනවා. 4 වෙනි කාරණාව දිහා අපි අවධානය යොමු කරමු. එක කොරින්ති 10:31, කොලොසි 3:17, යොහන් 8:29. විශේෂයෙන් කොලොසි 3:24 අපි අවධානය යොමු කරමු. එක කොරින්ති 10:31, කොලොසි 3:17, යොහන් 8:29, කොලොසි 3:24 අපි අවධානය යොමු කරමු. මොකද දෙවියන් වහන්සේගේ වචනේ එතන කියන්නේ? නුඹලා කරන කොයි දෙයක් නමුත් මනුෂ්‍යයන්ට නොව දෙවියන් වහන්සේට මෙන් සිතින් කරපල්ලා. නුඹලා සේවය කරන්නේ ස්වාමෝ ක්‍රිස්තුස් වහන්සේටය. ආමේන්. නුඹලා කරන කොයි දෙයක් නමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමින් වහන්සේට මෙන් සිතින් කරන්න. ඇයි අපි එහෙම කියන්නේ? යොහන් 8:29 කියනවා මම නිතරම පියාණන් වහන්සේ සතුටු කරන දේ, ප්‍රසන්න කරන දේ කරනවා කියලා. අපි දේව දරුකමේ සිටියත්, දේව දාසකමේ සිටියත් අපිට තියෙන එක අරමුණයි. අපි දේව දරුවෙක් වගේ හිටියත්, දාස් දෙවියන් වහන්සේගේ සේවකෙක් වෙලා හිටියත්, පාස්ටර් කෙනෙක් වෙලා හිටියත් අපිට තියෙන එක අරමුණයි. ස්වාමින් වහන්සේගේ මෙහෙවරින් අපි බැහැර වෙන්නේ නැහැ. ඒක දිගටම කරගෙන යනවා. උන්වහන්සේව සතුටු කිරීමේ අභිප්‍රාය තමයි අපිට තියෙන්නේ. උන්වහන්සේ ගෞරවයට පත් කරන එක, උන්වහන්සේව මහිමයට පත් කරන එක. අපි මිනිස්යන්ට නෙවෙයි කරන්නේ. ගොඩාක් වෙලාවට විවිධ බාධා පීඩාවල් ආවහම, අමාරුකම් ආවහම දේවදරුකම හෙළ වෙනවා, සේවයෙන් බැහැර වෙනවා. අපිට එහෙම කරන්න බෑ. දැන් ක්‍රියා 6 වෙනි පරිච්ඡේදයේ උපස්ථාදායකයන් තෝරගන්නකොට ඒගොල්ලෝ නිකම්ම දේවදරුවෝ නෙවෙයි, යහපත්යයි ප්‍රසිද්ධ, ප්‍රඥාවෙන් පූර්ණ, ආත්මයෙන් පූර්ණ. ඒගොල්ලෝ හිටියේ තන හරි විශාල ආකල්පේ. ඒ වගේම සේවයට තෝරගන්නකොට එහෙම තමයි. ඒගොල්ලෝ සේවයෙන් බැහැර වෙන්නේ නැහැ. විශාල සිතක් ඇති කෙනෙක්ගේ ලක්ෂණයක් තමයි අයියෝ මට මේක කරලා වැඩක් නැහැ, මේ ගමන ගිහිල්ලා වැඩක් නැහැ, මට දේව සේවයක් ඕනේ නැහැ, මට දේව දරුකම වැඩකුත් නැහැ. දේවල් වලින් බැහැර වෙනවා, පස්සට යනවා. එහෙම නැත්නම් අපි පස්සේ කරමු, කල් දානවා. එහෙම නැහැ. මිනිස්සු දැනගන්නවා මට කොච්චර ප්‍රශ්න තිබුණත්, අමාරුකම් තිබුණත්, හැම සහභාගීත්වයකටම ඇවිල්ලා පෙනී සිටින විදිහෙන්, හැම නමස්කාරයකටම ඇවිල්ලා පෙනී සිටින විදිහෙන්, ඒ විදිහටම ගෘහ රැස්වීම කිරීමෙන් යට හොඳ ධෛර්යවන්ත සිතක් තිබෙන බව. මට මතකයි පාස්ටර් ලේසි නෑ හැමෝටම මෙහෙම කරන්නත්. හැමෝටම මෙහෙම කරන්න අපි කරුණා විලන, විශේෂයෙන් දේවග ඇතිතුමා එයාගේ බිරිඳ ස්වර්ගස්ත වේලාවේදී මොහොතේදී සුසාන භූමියේ දෙවියන් වහන්සේගේ වචනේ බෙදාගත්තා. නිර්භීතකමින් බලාපොරොත්තු වෙයි. ඉතින් සාමාන්‍යයෙන් අපි වෙන වෙන අයට බාර දෙනවනේ අපිට තියෙන දුක, වේදනාව සහ ශෝකය නිසා. නමුත් මට මේ වචනේ මෙනෙහි කරනකොට මතක් වුණා දෙවියන් වහන්සේගේ වචනේ බය නැතුව කතා කරන්න සිත ධෛර්යමත්ව තිබුණා ඒ අමාරු කමේදී. ඉතින් ඒක හරි වැදගත්. දේව දරුවෙක් වුණත්, දේව සේවකයෙක් වුණත්
සේවයෙන් බැහැරව යන්නේ නෑ. මොනතරම් ප්‍රශ්නාවත් සහභාගිකමේද සභා රැස්වීමේද රොටි කැඩීමේද යා නිතරම පෙනී සිටින කෙනෙක්. නිතරම සිටින කෙනෙක්. ඉතින් ඒක හරි වැදගත්. ඉතින් දෙවියන් වහන්සේගේ අපි මොකද කාටවත් නෙමෙයි කරන්නේ ස්වාමින් වහන්සේට සිතින් අපි සේවය කරන්නේ. ඉතින් අපි ස්වාමින් වහන්සේව සතුටු කරන හැටියට අපිට පුළුවන් දිගටම කරන්න. මිනිස්යන්ට කරනවා නම් ඔන්න පස්සට දාලා වෙන දවසක දාලා එහෙම නැත්නම් මට දැන් කනගාටුයි මම දැන් ලොකු ප්‍රශ්නයක යනවා මම මේ වෙලාවේ දුකෙන් ඉන්නේ ඔගොල්ලෝ ඒක තේරුම් ගන්න කියලා ලොකු අවධානයක් දෙනවා. නමුත් එහෙම දෙයක් උනේ නැහැ. එහෙම දෙයක් උනේ පවුල්තුමා කොරින්ති පොතේ සඳහන් කරනවා 11 වෙනි පරිච්ඡේදයේ විශේෂයෙන් මේ දේ අරුණු කොට මට දවස් පතා සභාව කෙරේ ලොකු බරක් තියෙනවා කියලා වචනේ සඳහන් වෙනවා. ඒකයි යාගේ ධෛර්යවන්ත සිත මේ දේ අරුණු කොට දිනපතාම මට සභාව ගැන බරක් තිබෙනවා. ස්වාමින් වහන්සේගේ සේවය ගැන මට බරක් තිබෙනවා. දවස් පතාම දේ වචනේ සඳහන් වෙනවා. 28 වෙනි පදේ දිහා බලන්න. 11 බාහිර වූ ඒ දේ හැර සියලු සභාවන් ගැන සිතේ බරක් දවස් පතා මට ඇත්තේ. දැක්කද? දේව දරුවෙක් වුණත් දේව සේවකෙක් වුණත් කොච්චර පීඩා බාධකාවක් එයාට විශාල සිතක් තියෙනවා කියලා හොයාගන්න පුළුවන් දෙයක් තමයි කොටසින් බැහැර වෙන්නේ නැහැ. කොටස පස්සට දාන්නේ නැහැ. කොටසින් තිරින් පිටිපස්සට යන්නේ නැහැ. මම දැන් ලොකු විශාල ප්‍රශ්නයක යන්නේ කියලා දෙවියන් වහන්සේ යාට දීපු අනර්ග සේවය ඒ වෙලාවේ යා පැහැර අරින්නේ නැහැ. මෙන්න මේක අවබෝධ කරගන්න. පවුල්තුමාගේ අවවාදයේ 2 වෙනි කොරින්ති 11:28 වෙනි පදේ මේ දේවල් අරුණුකොට මගේ සිතේ කැක්කුම නම් ඒකයි. ස්වාමින් වහන්සේට ස්තුතියි. 5 වෙනි කාරණාව අවසාන කාරණාව ඔබ සිත තුළ රඳවන්න කැමති. ඔබට මතකද කාරණා 4ක් මම කතා කරා. පළවෙනි කාරණාව තමයි මොන ප්‍රශ්න තිබුණත් මගේ සිත පොහොසත් නුඹලා වෙනුවෙන් සේවය කරන්න ඇරී තිබෙනවා. දෙවෙනි කාරණාව තමයි අවංකභාවය දිගටම පවත්වාගෙන යනවා මොන ප්‍රශ්න තිබුණත්. හරියට යෝබ් වගේ. ඒ වගේම දානියෙල් වගේ. දානියෙල් 6:10 කොච්චර ප්‍රශ්න තිබුණත් අවංකයි. දවසට 3 පාරක් යාඥා කරන එක 2 පාරක් කළේ නැහැ, 1 පාරක් කළේ නැහැ. ඒක දිගටම කළා. ඒක තමයි නොකොඩවා ගමන. 3 වෙනි කාරණාව තමයි සුළු කාරණා පසු කරනවා. එයා දන්නවා ඒවා හිර වෙලා ඉන්නේ. ඒ තුලින් එයාව දැනගන්න පුළුවන්. ඒවා එලෝ ඒවා පස්සෙන් ඒවායින් අගිස්ස ඉන්නේ නැහැ. ඒවා පසු කරලා දැන් ගොඩාක් වෙලා ස්වාමින් වහන්සේත් එක්ක ප්‍රීතියෙන් යනවා. 4 වෙනි කාරණාව තමයි දේව දරුවෙක් වුණත් දේව සේවකයෙක් වුණත් මොනතරම් ප්‍රශ්න ආවත් සේවයේ පස්සට දාගෙන සේවයෙන් බැහැරව ප්‍රශ්න වලට මුහුණ දීලා සේවයෙන් බැහැරව කටයුතු කරන්නේ නැහැ. පවුල්තුමා කිව්වා වගේ මම දවස් පතා මට ස්වාමින් වහන්සේගේ කොටස ගැන බරක් තියෙනවා. මොකද මම ස්වාමින් වහන්සේට මෙන් සිතින් කරන්නේ සේවය කාටවත් නෙවෙයි. ස්වාමින් වහන්සේට කරන නිසා ඒක මම පස්සට දාන්නේ නැහැ. 5 වෙනි කාරණාව දිහා බලන්න. අවසාන කාරණාව. එක තෙසලෝනික 4:13 යොහාන් 11:21 මේ කාරණාව ටිකක් ආందోලනාත්මක කාරණාවක්. හැබැයි ඔබ මේක තේරුම් ගනී කියලා හිතනවා. මොකද්ද? එක තෙසලෝනික 4:13 විශේෂයෙන් සිත විශාල කරගත් කෙනෙක්ව අවබෝධ කරගන්න දැනගන්න පුළුවන් තවත් කාරණාවක්. 5 වෙනි කාරණාව. තවද සහෝදරයනි බලාපොරොත්තුවක් නැත්තා වූ අන් තැනැත්තන් මෙන් නුඹලා ශෝක නොවන පිණිස සතපෙන්දන් ගැන නුඹලා නොදැන සිටිනවට අපි නොකැමැත්තෙමු. මගේ සිතට ස්වාමින් වහන්සේ මතක් කර දුන්න දෙයක් තමයි දැන් විශේෂයෙන් යොහාන් 11:21 මාර්තා කියනවා ස්වාමිනී ඔබ වහන්සේ මෙහි සිටියා නම් අපේ සහෝදරයා මිය යන්නේ නැහැ. එක තෙසලෝනික 4:13 කියනවා බලාපොරොත්තුවක් නැත්තා වූ අන්තැනත්තන් මෙන් ශෝක නොවන පිණිස.
අපිට ගල් සිතක් තියෙනවා කියන එක නෙවෙයි ඒකෙන් කියන්නේ. අපි ශෝක වෙන්න ඕනේ නැහැ කියලා නෙවෙයි ඒ කියන්නේ. අපිට කඳුළු නැහැ කියන එක නෙවෙයි ඒකෙන් කියන්නේ. අපේ සිත හරි තදයි කියන එක නෙවෙයි කියන්නේ. අපිත් මානුෂියයි. අපිට ඇඬෙනවා. ක්‍රිස්තුස් වහන්සේ ලාසරස්ගේ මලගෙදරට ගියාම දේව වචනේ සඳහන් වෙනවා උන්වහන්සේ ඇඬුසේක කියලා වචනේ කියනවා. වේදනාව දැනෙනවා. ගෙත්සෙමනේදී උන්වහන්සේ උපකාරය ඉල්ලුවා යාඥාවට. ගල්සිතක් නැහැ. ශෝක වෙන්න පුළුවන්. හැබැයි බලන් ඉන්න මිනිස්සු කඩාවට්ටන විනාශ කරන බලාපොරොත්තුවක් නැති මිනිස්සු වගේ ශෝක වෙන්නේ එක සිත විශාල කරගත් කෙනෙක්ගේ ලක්ෂණයක් නෙවෙයි. ආමේන්. ඒක අවබෝධ කරගන්න. සිත විශාල කරගත් කෙනෙක්ගේ ලක්ෂණයක් තමයි බලාපොරොත්තුව වටේ ඉන්න ඔබව යම් කෙනෙක් ආදර්ශයට අරගෙන අනුගමනය කරනව නම් එයාගේ සිත් කඩාවට්ටන විදිහට ඔබ කෑ ගහන්න අඬා වැළපෙන්න යන්නේ නැහැ. ඔබගේ බරපතල දෙයක් සිද්ධ වුණත් අපි කියමුකෝ ඔබගේ මව ස්වර්ගස්ත වුණත් පියා එමෙ නැත්නම් දරුවෙක්ට මොන හරි වුණත් ඔබේ නිවසට ඒ ගැන ධෛර්යමත් කරන්න ආපු මිනිස්සු ඉස්සරහා දේව දරුවෙක් හැටියට මෙච්චර කාලයක් ආවද කියලා ප්‍රශ්නාර්ථයකට නැගෙන කාරණා කතා කරන්නේ එන මිනිසුන්ගේ සිත් කඩාවට්ටන්නේ විශේෂයෙන් සමහර අය මිය ගියාම අර මලගෙවලල පොළවේ පස් කමින් තමුණුත් වලට පයින්න විදිහට අඬන ස්වභාවයක් තියෙනවනේ එක එක්කෙනාගේ. ඒ වගේ ශෝකයක් අපිට නැහැ. ඒ වගේ ශෝකයක් නැහැ. අපිට තියෙනවා ශෝකය. අපිට තියෙනවා වේදනාව. අපිට ගල්සිත නැහැ. අපිට කඳුල තියෙනවා. හැබැයි බලාපොරොත්තුවක් නැත්තව අන්ත නැත්තන් මෙන් ශෝක වෙන්නේ අපි. වටේ ඉන්න මිනිස්සුන්ව ධෛර්ය කඩාකප්පල් කරන විදියට ශෝක වෙන්නේ නැහැ. මොහොතක් ඇඬුවා, මොහොතක් වේදනාවෙන් කාලය ගත කරා. නමුත් ඇය ඔහු හෝ ස්වාමින් වහන්සේගේ පාද පාමුලයි සිටින්නේ. කමක් නෑ මීට වඩා බරපතල කාරණාවලින් මම ගිහිල්ලා තිනවා ස්වාමීන්ට ස්තුති කියලා එතනින් එහාට අපි ගමන් කරනවා. දැන් මාර්තා කිව්වේ දේ මොකද්ද? ස්වාමීනි ඔබ මෙහි හිටියා නම් අපේ සහෝදරයා මැරෙන්නේ නෑ. උන්වහන්සේ පවා වටේ ඉන්න මිනිස්සුන්ගේ බලාපොරොත්තුව නැති කරන විදියට කෑ ගහලා ඇඬුවේ නෑ. උන්වහන්සේ මනුස්ස පුත්‍රයෙක් හැටියට උන්වහන්සේට වේදනාව දැනුණා විතරයි. නමුත් අද බොහෝ කිතුණුව ඉන්නවා මේ ගමනේ යන. එයාට මොන හරි වුණාම අවුරුදු ගාණක් ක්‍රිස්තියානි ජීවිතේ ආවද කියලාවත් හිතා ගන්න බෑ. ඔබ එහෙමද? ඔබ එහෙමනම් ඔබ ඉන්නේ සිත විශාල කරගත් කෙනෙක් හැටියට නෙවෙයි. ඒ වගේ ලක්ෂණ ඔබට නැහැ එනම්. එහෙනම් ඔබට තව කෙනෙක් ප්‍රයෝජනයට පෝෂණය කරන්න ප්‍රයෝජනයක් ඇති කෙනෙක් බවට පත් කරන්න බෑ. නමුත් සහෝදරයා සහෝදරිය අම්මේ තාත්තේ දරුවෙනි සුද්ධවන්තේනි මේ කාරණා සිහියේ තබා ගන්න. අපි උත්කෘෂ්ඨ බලාපොරොත්තුවක් ඇති ජීවිත නිසා අපි අන්තනත්තන් මෙන් නෙවෙයි ශෝක වෙන්නේ. අපේ සිත ධෛර්යමත් නිසා ආයි ගේනවා දේවගැතිතුමාව උදාහරණයට. බිරිඳ ස්වර්ගස්ත වුණාම ඔහු ඇඬුවා. එදා ඒ රාත්‍රී මමත් එතන හිටියා. නමුත් ඊට පස්සේ ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයට ගිය නිසා එතනින් එහාට තියෙන වැඩ කොටස් කරන්න යාඥා කර අපිත් එක්ක පාන්දර අවශ්‍යයට කතා කළා. එතනින් එහාට අදටත් ගමන යනවා. ඉතින් මම ඔබට කියන්න කැමති මේ කාරණා සිහියේ තබා ගන්න. දෙවියන් වහන්සේගේ වචනය. මොකද අපි වචනේ අද දවසේ ඔබේ සිත් තුළට ධාරණය කරගත්තේ. මම කිව්වා පටු මාවත ඔබට වෙනස් කරන්න බෑ. ඒක තමයි ඔබ මා හැමෝම යා යුතු මාර්ගය. ඔබ වෙනස් වෙන්න. ඔබේ සිත හදාගන්න. ඒක ස්වභාවය නැති කරන්න බෑ. පටු මාවතේ ගමන් කරන්න පටු ආකල්පයක් පටු සිතක් ඇති කෙනෙකුට බෑ.
විශාල සිතක් ඇති කෙනෙක් වෙන්න ඕනේ. කෙනෙක් ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මම කිව්වා මෙච්චර ප්‍රශ්න වේදනා කම්කටොළු ඔබ පසු කරන කාලේ සිනහම සුමෝණෙන් ශක්තිමත්ව ඉන්නේ ඇයි? ඔබ කොහොමද උත්තර දෙන්නේ? මම කොහොමද උත්තර දෙන්නේ? මම කාරණා පහක් කතා කළා. පළවෙනි කාරණාව තමයි මම මතක් කරලා නැවත වාරයක් මතක් කරලා ඔබ උදෙසා යාඥා කරන්නම්. පෞල්තුමා කියනවා මට ප්‍රශ්න තියෙනවා, අමාරුකම් තියෙනවා. එහෙත් මගේ සිත ඇරී තිබෙනවා ඕනම වෙලාවක ඔබව පෝෂණය කරන්න. ප්‍රේමයෙන්. දෙක, යෝබ් කියනවා මගේ අවංකභාවය නිතරම පවතිනවා. දුකේදීත් සැපේදීත් ස්වාමීන් වහන්සේ අල්ලගෙන ඉඳීම සම්බන්ධව. තුන, සුළු කාරණාවල් වල නවතින්නේ නැහැ. ඔබගේ ගමන් මඟ අහුරවන්න කාටවත් දෙන්නේ නැහැ. ඔබ වරදක් නැත්නම් මේව හදාගන්න ඇති ආකල්පයක් ඇති කෙනෙක්, ඔබ ඒව පසු කරගෙන යන සිතක් ඇති කෙනෙක්, ඒ වගේ ලක්ෂණයක් තියෙන කෙනෙක් අවබෝධ කරගන්න. හතර, ඔබ දේව දරුවෙක් වුණත් දේව සේවකයෙක් වුණත් කොච්චර පීඩා ප්‍රශ්න ආවත් ස්වාමින් වහන්සේට මෙන් සිතින් කරන නිසා සේවයෙන් බැහැර වෙන්නේ නැහැ. දවස් පතා ඒ ගැන බරක් ඇතුව කටයුතු කරමින් ඉස්සරහට ගමන් කරනවා. කොච්චර දේවල් තිබුණත් වැඩබිමේ ඔබ ඉන්නා වූ කෙනෙක් සහභාගිත්වයේද, නමස්කාරයේද, ගෘහරැස්වීමේද සහභාගිත්වයේ නිතරම රැඳෙන කෙනෙක්. පස්වෙනි කාරණාව, අපිට ගල්සිත් නෑ, අපට වේදනාව කඳුල තියෙනවා. හැබැයි සිත විශාල කරගත් කෙනෙකුගේ තවත් ලක්ෂණයක් තමයි ශෝක වෙන්නේ අනිත් අය කඩාවට්ටන ශෝකයක් නෙවෙයි. මනුස්ස පුත්‍රයෙක් නිසා ඇතිවෙන හදවතේ ශෝකයක් විතරයි. බලාපොරොත්තුවක් ඇති කෙනෙක් හැටියට එතනින් එහාට ඉස්සරහට ගමන් කරන කෙනෙක්. ඒ වගේ ලක්ෂණයක් තියෙන කෙනෙක්. ඉතින් ස්වාමින් වහන්සේට ස්තුතියි. අද දවසේ මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ හදවත්වලට මේ සිතුවිල්ල රැඳෙන්නේ නැති කියලා මම හිතනවා. අප සමග ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන අපිත් එක්ක මේ කොටසේ උන්වහන්සේ ඉන්නවා. අපිට කතා කරනවා. විශේෂයෙන් දෙවියන් වහන්සේ මගේ සිතට කතා කරපු දෙයයි මම ඔබත් එක්ක බෙදාගත්තේ. මෙන්න මේ අදාළත්වය ඔබගේ හදවතට ගේන්න කැමති. මෙම කරුණු සලකා බලන කල සැවින්ම ඔබගේ හදවත විශාලද. එසේනම් මෙන්න මේ කරුණු වලින් ඔබව මැනගත හැකිය. දැනටමත් ඔබ මෙම කාරණා පසු කර ගිය දේව රාජ්‍යයේ ප්‍රයෝජනවත් ඇති මිනිසෙක්. එසේ නොවී නම් එම ආකාර ප්‍රතිඵලයක් ලබා ගැනීමට දෙවිඳුන්ගෙන් එම හදවත ලබා දෙන මෙන් නිතරම යාඥා කරන්න. විශාල හදවතක් හිමි කර ගැනීමට නම් දිනපතාම භක්තිවන්ත ව්‍යායාම් වල යෙදෙන්න. අමාරුකම් පසු කරගෙන යන්න. ස්වාමින් වහන්සේට ස්තුති වේවා. ස්වාමින් වහන්සේ යහපත්. එම ලක්ෂණ ඔබ හැම කෙනෙකුගේම හදවත්වල භක්තිවන්ත ව්‍යායාම තුලින් ලැබෙන පිණිස ස්වාමින් වහන්සේට යාඥා කරනවා. ස්වාමින් වහන්සේ උතුම්. ඔබ කී දෙනෙක් කැමතිද එවැනි සිතක් ලබා ගන්න? ඔබ කී දෙනෙක් කැමතිද සිත විශාල කරගත් කෙනෙක්ගේ ලක්ෂණ තුලින් මේ පොළොව හරහා යන්න? අපිට බෑ තනියෙන්. ශුද්ධාත්මයන් වහන්සේ අපට උපකාර කරන්න යනවා. ඒ කොටස කරන්න. එවැනි සිතකට ඔබව ගේන්න. මම ඔබ උදෙසා යාඥා කරන්නම්. ස්වාමීන් වහන්සේ අප සමගයි. සර්ව බලධාරී මහෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේට මුළු හදවතින්ම ස්තුති කරනවා. පටු මාවතේ ගමන් කරන්න පටු ආකල්ප ඇති, පටු සිතක් ඇති කෙනෙකුට බෑ. භක්තිවන්ත ව්‍යායාම් වල යෙදিলা සිත විශාල කරගත් කෙනෙකුට විතරයි යන්න පුළුවන්. අපිට පටු මාවත වෙනස් කරන්න බෑ. අපේ සිත විශාල කරගන්න කරුණාව දෙන්න. සිත විශාල කරගත් ජීවිතයක ලක්ෂණ කොහොමද යව දැනගන්නේ? ස්වාමිනී, මේ කාරණාවලින් අද දැසන අපව පෝෂණය කළාට ස්තුතියි. ඒ කොටස සම්පූර්ණව මම නෑ, මටත් උපකාර කරන්න. මේ වචනයට සවන් දෙන සෑම කෙනෙකුටමද දෙවියන් වහන්සේගේ කරුණාව උපකාරය ඉල්ලනවා. මඟ පෙන්වීම ඉල්ලනවා. එම ආකාර ප්‍රතිඵලයක සිතක් ඒ අයට දෙන මෙන් යාඥා කරනවා. යේසුනි, ඔබ වහන්සේ උපකාර කරන්න. සිත්වල හිර වෙලා තිබෙන සෑම පටු දේවල් යේසුස් වහන්සේගේ නාමයෙන් බාධා පහ වෙලා
ඒම සිත ලබා ගන්න හැම සිතක්ම විවෘත වේවා. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. ආමේන්. අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ වචනයට අනුව අපි උන්වහන්සේගේ වචනයට සවන් දුන්නා. අපට පුළුවන් අපේ එකිනෙකාගේ සිත් එකිනෙකාම සෝදිසි කොට ඒකට සහභාගී වෙන්න. දෙවියන් වහන්සේගේ වචනේ අපිට සවන් දෙනකොට තේරුණ දෙයක් තමයි පටු මාවතේ ගමන් කරන්න ඕනේ පටු සිතකින් නෙවෙයි විශාල සිතකින්. හොඳ ආකල්පයක් ඇති ජීවිතයක් අපට තියෙන්න ඕනේ. විශාල සිතක් ඇති මිනිස්සෙක් කොහොමද හඳුනාගන්නේ? හැමතිස්සෙම එයාගේ ආකල්ප විශාලයි. ඒකයි ස්වාමීන් වහන්සේ අද උදෑසන අපිට කතා කළේ. ඔබ එතන ඉන්නවද නැද්ද කියලා සෝදිසි කර බලන්න. බලලා මේ මේසයට පංගුකාරය වෙන්න. අපි සිත සෝදිසි කරගනිමින් ඉන්න වෙලාවේ ස්වාමින් වහන්සේගේ පාද පාමුල මේ ගීතිකාව ගායනා කරමින් පසුතැවිලිමින් අපි ලං වෙමු. හිමට වඩා සුදු කරන්න මා ස්වාමිනේ. හිමට වඩා සුදු කරන්න පුළුවන් යේසුස් වහන්සේට විතරයි. පටු මාවතේ තියෙන පටු දේවල් නිසා විශාල සිතක් නැති කෙනෙකුට මේ මාවතේ යන්න බෑ. ඒවිට ඔබ වැටෙනවා විනාශ වෙනවා. නමුත් ඔබගේ සිත විශාල නම් මේ මාවතේ අන්තිම දක්වා යන්න පුළුවන්. එවැනි සිතක් ඉල්ලමින් අපි මේ සුද්ධ මේසයට පංගුකාරකම ලබමු. එකයි දෙවියන් වහන්සේගේ වචනේ අර්ථයක් ඇතිව අපි මේසයට පංගුකාරකම ලබනවා කියලා කියන්නේ. හිමට වඩා සුදු කරන්නවා ඔබෙලෙවගෙන් සෝදන්නවා කළ සැමවලදී පාමුල තබ සමාවහල් දින්නෙමි සමාවහල් දින්නෙමි අදවත දවනා ආපය මගේ නොසඟවා කියමි හිමිකාමුලේ අයදුම ලෙසින් මා සිත සෙදුවේ එනුනාගේ අභිමුව වූයේ එනුනාගෙමි අභිමුව වූයේ ප්‍රීතිය පිපිලෙන් හදවත මගේ නිරතුරු පැසසුම් උදනාවෙලේ ඔබ හඬ ඇසීමා සිත පිබිදුනේ එනුනාගේ ජීවය වූයේ එනුනාගේ ජීවය වූයේ. ආමෙන්. අපි මේසයට පංගුකාරකම ලබමු. දෙවියන් වහන්සේගේ වචනය ජීවනයේ තිබෙනවා. අද උදෑසන අපිට මේ වචනයෙන් කතා කළාම ජීවිතේට එබිල බලලා සිත විශාල කරගන්න කියලා විශාල කරගත්තු කෙනෙක්ගේ ලක්ෂණ තුලින් මැනගන්න පුළුවන් එයා ජීවත් වෙන විදිහ. අපි ඒකට කැප වෙමු. එහෙම කැපවීමක් කරලා මේසෙට පංගුකාරකම ලබමු.
නිසා යාඥා කරන්නම්. එක්සිත් වෙන්න යාඥාවට. කරුණාවන්ත යේසුනි ඔබ වහන්සේගේ වචනයේ ප්‍රකාරයට අපිට සිතින් පියවර අරගෙන ජීවත් වෙන්න කරුණාව දෙන්න. විශේෂයෙන් සිත විශාල කරගත්ත කෙනෙක් මොන වගේද ජීවත් වෙන්නේ? එයා දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද? එයාගේ අවංකභාවය අන්තිම දක්වා පවත්වාගෙන යන කෙනෙක්. හැම වෙලාවෙම එයා කොච්චර ප්‍රශ්න වලින් ගියත් අනිත් එක්කෙනාගේ ප්‍රශ්න විසඳන්න සිත ඇරී තිබෙන කෙනෙක්. ස්වාමීන් අපට ඒ වගේ ජීවත් වෙන්න කරුණාව දෙන්න. එහෙම පියවර අරගෙන සුද්ධ මේසෙට පංගුකාරකම ලබන්න හැම කෙනෙකුටම කරුණාව දෙන්න. මේට පංගුකාරකම ලබන සෑම කෙනෙක් අපි ස්වාමින් වහන්සේගේ හස්තයට බාර කරනවා. අපි හැමෝම ස්වාමින් වහන්සේගේ ධර්මිෂ්ඨකමේ ලේවලින් පවිත්‍ර කරලා පියාණන් වහන්සේට අපිව ලං කරගන්න. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. ආමේන්. ස්වාමින් වහන්සේ ස්වාමීන් වහන්සේ පාවා දුන් ලැබූ රාත්‍රියේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරයයි මා සිහි කිරීම පිණිස කරපල්ලායයි ස්වාමීන් වහන්සේම ප්‍රකාශ කළා. ඔබේ අතේ තිබෙන රොටිය ස්වාමීන් වහන්සේගේ ශරීරය සිහි කරන්නේ. උන්වහන්සේ අප උදෙසා උන්වහන්සේම පාවා දුන්නා. අපි ස්තුති කරමින් කඩලා අරගමු. ස්තුති ස්වාමීන් අප උදෙසා කැඩෙන්නේ ඉඩ ස්වාමීනි වහන්සේට ස්තුති. කැලලක්වත් පළුද්දක්වත් නැති ධර්මිෂ්ඨලේ නිසා ස්වාමීනි වහන්සේට ස්තුති. අපි සියලු දෙනාගේම මුළු ලෝකයාගේම පාපය කමා කරන පිණිස උන්වහන්සේ වැගුරා වූ ධර්මිෂ්ඨලේ නිසා හිමට වඩා වහන්සේ අපේ සිත සුදු කරන එකම ධර්මිෂ්ඨලේ ස්වාමී යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ කුසලාන රැගෙන කිව්වා මේ මාගේ ශරීරයෙන් වගුරුවන ලද අලුත් කිවිසුමෙලයයි යම් පමණවර මේ පානය කරනවද එපමණවර උන්වහන්සේ නිතර උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරනවා කියලා. අපි සහභාගී වෙමු. අතුලාන්ත සුවය, මානසික සුවය, ශාරීරික සුවය පියාණන් වෙතට ලං වීම. යේසුස් වහන්සේගේ තුන් වූ නාමයෙන්. ආමේන්. ස්වාමින් වහන්සේට ස්තුතියි. අපි එක එක්කෙනාව ස්වාමින් වහන්සේ පංගුකාර වෙන්න සැලැස්සුවාට සිළු ගෞරවය මහිමය අපි ඔබ වහන්සේට දෙනවා. අද දවසේ නමස්කාරයත් සමග වචනයත් සමග සුද්ධ සහභාගීත්වයත් සමග රැස් වුණා වූ සෑම කෙනෙක් නිසා අපි ස්තුති කරනවා. ස්වාමීන් වහන්සේගේ කරුණාව, අනුග්‍රහය, මඟ පෙන්වීම ඒ සෑම කෙනෙක් කෙරේ අපි ඉල්ලනවා ස්වාමීනි. දෙවියන් වහන්සේගේ වචනයට අනුව ඉස්සරහට යන්න එකිනෙකනාව ඔබ වහන්සේ ධෛර්යමත් කරන නිසා ස්තුති වේවා. සිළු ගෞරවයේ මහිමය ඔබ වහන්සේටයි. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. ආමේන්. දැන් අපගේ පියු දෙවි පියාණන්ගේ කරුණාව, පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අසීමිත ප්‍රේමය, ශුද්ධාත්මයන්ගේ මඟ පෙන්වීමද දැනුත් මතු සදා කාලටම අප සියලු දෙනා සමග වනසේක්වා. ආමේන්. ආමේන්. ඔබ සියලු දෙනාටම යේසු පිහිටයි. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ස්වාමීන් වහන්සේගේ කරුණාව, ශක්තිය, සමාදානය ඔබ සියල්ලන් කෙරේ පවතිවා.